නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි Transcends Party Politics. අයිබල් මේ මොහොත ඉතාමත්ම තීරණාත්මකයි. නිදහස් සංවාද වැඩබිමට අදත් අපි ඔබව කැටු යනවා. ඇත්තටම මේ රට තුල මොනවද වෙන්නේ කියලා කවුරුවත් දන්නේ නැහැ. හරියටම මෙන්න මේ දේ මේ මොහොතේ මේ විදිහට වෙනවා කියලා කිසිම කෙනෙකුට කියාගන්න බෑ. ඒ තරමටම සියල්ල කුප්‍රකටයි. රහසිගතව තමයි බොහෝ දේවල් සිද්ධ වෙන්නේ. මතු පිටින් පේන්නේ බොහෝ දෙනෙක් ජනාධිපතිවරණයට සූදානම් වෙනවා. අහවලා බලයට ගෙනාවොත් අහවල් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා සමහරු කල්පනා කරනවා. ඒ වුණාට රට මේ වෙනකොට ඇමරිකාවට, ඉන්දියාවට, චීනයට, සිංගප්පූරුවට තවත් රටවල් වලට අපි දන්න මට්ටමෙන් සහ නොදන්නා මට්ටම් වලින් විකිණෙමින් තියෙනවා. ඉතාමත්ම අනතුරුදායක ඓතිහාසික මොහොතක ඔබව මේ විදියට මුණ ගැහෙන්න හිතුවා. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ මොහොත වෙනකොට ඉතාමත්ම හොඳ සංවිධානගත වීමක් රට තුල තිබෙනවා. වෘත්තිකයන්ගේ එකක් කියන්න ඕනි. සියල්ල අශුභවාදීම නැහැ. අපි සියල්ල විවේචනය කෙරුවාට වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ගැන අපි කතා කරමු. ඒ ගැනත් ඔබ දැනගන්න ඕනි. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නියෝජනය කරමින් එහි උපසභාපති වෛද්‍ය සමන්ත ආනන්ද හෙවත් වෛද්‍ය සමන්ත ඇතිගේ ඔබව මේ විදිහට පිළිගන්න කැමතියි. අයිබෝන්. මම අර සමන්ත ආනන්ද වෙනුවට සමන්ත ඇතිගේ කියලා කිව්වේ අර නම් දෙකක් වගේ පේන නිසා ඔබට වඩා උචිතේ නම කියලා හිතුණු නිසා. දැන් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ කියන්නේ මොකක්ද? අපි ගැන ඉස්සෙල්ලා කතා කරමු. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ කියන එක හැදුනේ අපි දැක්ක පහුගිය කාලේ මේ රටේ වෘත්තිකයන් රටේ ප්‍රශ්න වලට සම්බන්ධ වෙන අඩු ගතියක්. කියන්නේ වෘත්තිකයන් පුරුදු වෙලා හිටියා රටේ රට ගැන කතා කරන එක, රට හදන එක දේශපාලනඥයන්ට බාර දීලා වෘත්තිකයෝ තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්න ගතියක් තමයි පහුගිය කාලේ අපි පසුගිය අවුරුදු 4-5කට කලින් දුටුවේ. ඉතින් අපිට හිතුණා දැන් වෘත්තිකයන්ව අවදි කරගන්න ඕනි. මේ රට වෘත්තිකයන්ගේ සම්බන්ධයත් ඇතුව, දායකත්වයත් ඇතුව ඉදිරියට යන තත්වයකට ගෙනාවේ නැත්නම් මේ රටට අත්වන ඉරණම ඉතාමත්ම ඛේදනීයයි කියලා. ඉතින් ඕක දැනගෙන අපි වෘත්තිකයන් රාශියක් එකතු වෙලා UPM කියලා සංවිධානයක් හැදුවා. ඒක වෘත්තිකයන් ගොඩක් එකතු වෙනවා. නමුත් අපිට මේ සංවිධානය ටිකක් කල් ඉන්නකොට තේරුණා සංවිධානයේ සමහර අයගේ අදහස් සහ අරමුණු අපි අර බලාපොරොත්තු වුණු පිවිතුරු අරමුණෙන් පිට කියන එක. ඊට පස්සේ අපි ඒ ගැන සාකච්ඡාවක් ඇති වෙලා රාජ්‍ය වෛද්‍යඥාන්ගේ සංගමේ මූලිකත්වයෙන් අපි වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ කියන සංවිධානය පිහිටෙව්වා. ඒකට ඉතාමත් අපි බලාපොරොත්තු නොවුණු විදියට මේ රටේ ඉන්න වැදගත්ම වෘත්තීය සමිති, රාජ්‍ය වෛද්‍යඥාන්ගේ සංගමය, රාජ්‍ය දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ආයුර්වේද වෛද්‍යවරුන්, හෙදි නිලධාරීන්, ඊට පස්සේ වරාය, රේගුව, ගුවන්, බැංකු, දුම්රිය ආදී වූ මේ රටේ විවිධ ශේෂ්ත්‍ර තීරණාත්මක ශේෂ්ත්‍රවල ප්‍රබල සමිති වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සමග එකතු වුණා. අදටත් වෘත්තිකයන්ගේ පෙරමුණු, වෘත්තිකයන්ගේ එකමුතු අපිත් සමග එකතු වෙනවා, සාකච්ඡා පවත්වනවා. දැන් අලුතෙන්ම අපිත් එක්ක සාකච්ඡා පවත්වනවා මේ රටේ සංචාරක කර්මාන්තයේ දීලා ඉන්න අයගේ ඒ වෘත්තිකයෝ එකතු වෙලා දැන් ඔවුන්ගේ එකතු වීමක් ඇති කරගන්නවා. ඉතින් මේ සංවිධානය දැන් මේ දිනවල අපිත් එක්ක. ඉතින් මේක හරිම නිදහස් සංවිධානයක්. අපිට කිසිදු යටි අරමුණක් නැතුව රටේ ජාතික ප්‍රශ්න අපි විවෘතව දැකලා විවෘත මනසකින් වෘත්තීය මට්ටමේ මැදිහත් වීමක් ජාතික ප්‍රශ්න කෙරෙහි ඇති කිරීම තමයි අපේ අරමුණ උනේ. ඒ අරමුණේදී අපි ඔබට මතක ඇති අපි සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන්, එට්කා ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රබල මැදිහත් වීමක් කරා. මම හිතනවා මේ මැදිහත් වීම තුලින් අපේ රටට සෑහෙන්න වෙන්න ගිය ලොකු අනතුරක් වළක්වා ගන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම අපේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සමග සම්බන්ධ වෙලා ඉන්න ශ්‍රේෂ්ඨවල ඇති වෙන සංවේදී කරුණු, ප්‍රතිපත්තිමය කරුණු වලදී අපි ඒ ශ්‍රේෂ්ඨවලට උදව් කරනවා. හොඳම උදාහරණය තමයි රේගු නිලධාරීන්ගේ අර ප්‍රධාන රේගු අධ්‍යක්ෂකතුමියට
එතුමිය අර වැරදි කන්ටේනර් පොර කන්ටේනර් කීපයක් වැටලීමත් සමගම ගම්බිරිස් කරුංකා ඒ ප්‍රතිඅපනයනය හොරකමට විරුද්ධ එතුමිය ක්‍රියා කරන වෙලාවේ එතුමිය වාස් කරා එක් වෙලාවකදී. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විදිහට අපි ඒකට ප්‍රබලව මැදිහත් වෙලා අන්තිමට මංගල සමරවීර මහත්මයාට සිද්ධ වුණා එතුමිය නැවත සේවයේ පිහිටවන්න. ප්‍රබල සටනක් විදිහට අපි ඒක කරා. මම හිතන්නේ ඒක වෘත්තිකයන් වශයෙන් දේශපාලඥයෙක් දන ගැහුව අවස්ථාවක්. වෘත්තිකයන්ගේ ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම සයිටම් අර්බුදය ඒ වගේ විවිධ ජාතික තලයේ ප්‍රබල ගැටලුවලදී අපි වෘත්තිකයන් වශයෙන් ස්වාධීන වගේම වෙනත් වාසියකින් තොරව මැදිහත්වීමක් සිදු කරා. මම හිතනවා ඒක ඒ අත්ෙන් අපි නිහතමානීව සන්තෝෂ වෙනවා. තරුණ වෘත්තිකයන් විදිහට මේ රටේ නිදාගෙන හිටපු මොළ ටිකක් අවදි කරලා රට වෙනුවෙන් දායකත්වයක් ලබා දීමට හැකියවීම ගැන. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මේ මොහොතේ ඇත්තටම තීරණාත්මක වැඩ කොටසක් ලංකාවේ කරනවා. දේශපාලන ක්‍රියාකාරීකයෙක් හැටියට ජනමාධ්‍යකරුවෙක් හැටියට මමත් ඊට සාක්ෂි සහ අපට යම් ශක්තියක් දැනෙනවා. ඒ කියන්නේ මේ ගමන යන්න පුළුවන් වගේ හැඟීමක් ඇති වෙනවා. ඒක ගැනත් අපි සතුටින් කතා කරනවා. ඒ අතරේ දැන් මේ මොහොතේ ලංකාව දැන් සියලු දේශපාලන කරුණු කාරණා මැද්දේ වැදගත්ම දේ තමයි කිසි කෙනෙක් දන්නේ නැති ප්‍රමාණයට ජනාධිපතිවරු අගමැතිවරු විවිධ කැබිනට් ඇමතිවරු ගිහිල්ලා රටවල් සමග අර තමන්ගේ බූදලයක් විකුණන්න වගේ ගිවිසුම් අත්සන් කරනවා. ඔක්කොම කුප්‍රකට ගිවිසුම්. දැන් මෙන්න මේ පාර්ලිමේන්තුව දන්නේ නැතුව රටේ මිනිස්සු දන්නේ නැතුව කිසි කෙනෙක් දන්නේ නැතුව රහසිගතව කරන මේ ගනුදෙනු වෙන රටවල් එක්ක ඔබ කොහොමද වෘත්තිකෙක් හැටියට තේරුම් ගන්නේ? ඇත්තටම චාපා දැන් දේශපාලඥයෙකුට ජනතාව බලය දෙන්නේ තමුන්ව නියෝජනය කරන්න මිසක් තමුන්ව විකුණන්න නෙමෙයි. එතකොට මහා පුදුමාකාරයට මේ රටේ දේශපාලඥයෝ හිතාගෙන ඉන්නවා අපේ රටේ ජනතාව දේශපාලඥයන්ගේ වහලුන් කියලා. එතකොට දේශපාලඥයා මොනවා කරත් මම මේ කතා කරන්නේ සියලු දේශපාලඥයන් ගැන. පොදු තත්ත්වය. මොන දේශපාලඥයා මොනවා කරත් ජනතාව ඒක ඉවසා දරාගෙන ඉන්නේ. ඒ කියන්නේ අපේ රටේ මේ අවුරුදු ගණනාවක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ පරම්පරා ගණනාවක් තිස්සේ අපි මේ බෞද්ධ ශිෂ්ටාචාරය මුල් කරගෙන කරුණාව මෛත්‍රිය තුලින් සංස්කෘතියක් මත ගොඩනැගුණු අම්මා තාත්තට ගරු කරන වැඩිහිටියන්ට ගරු කරන මවගේ කිරිබීලා හැදිලා මේ රටේ පොළොවේ ඉපදුණු බත්තික කාලා හැදිලා අපි වගා කරගත්තු ಗುಣ සමූහය දේශපාලඥයන් විසින් නිසා ඉතාමත්ම නරක විදිහට අපි මිස්යුස් කරනවා. ඒ කියන්නේ අවභාවිතාවයට කරනවා. ඒතකොට මේ මිනිස්සුන්ගේ තියෙන හොඳ තමයි මේගොල්ලෝ මේ අවභාවිතය කරමින් තමුන්ට ඕන විදිහට මේක පරිහරණය කරන්නේ. අපහාසත් කරනවා. දැන් අමාත්‍ය රාජසේනරත්නයි කියන්නේ බැලුවාම මිනිස්සුන්ට අපහාස කරනවා, වෘත්තිකයන්ට අපහාස කරනවා, මිනිස්සුන්ව ලැජ්ජාවටපත් කරනවා. කතා කරන්න දන්නේ නැහැ. එතකොට අර මේ මං කිව්වේ ඉස්සෙල්ලා විස්තර කරපු කුලකයට දාන්න බැරි කට්ටිය තමයි. ඒ කුලකයට ඒගොල්ලන්ට සුදුසුත් නැහැ ඉන්නත් බෑ. වෙනම සත්තු జాතියක් වෙනම කට්ටියක් බවට පත් වෙනවා. එතකොට දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා දැන් ඒ වගේ කට්ටිය බොහොම සුළු පිරිසයි ඉන්නේ. නමුත් අර ඒ සුළු පිරිසට පුළුවන් වෙලා තියෙනවා මේ වැඩි පිරිසකගේ ගුණ යහපත්කම නිසා ඒ පිරිසව තමුන්ට ඕන විදිහට පාලනය කරන්න. වෘත්තිකයන් විදිහට අපි පටන් අරන් තියෙනවා ඒ අරගලය නැවතත් අසුරයන් අයින් කරලා සුරයන්ට මේ රටේ ජීවත් වෙන්න හැකි තත්වයක් ඇති කිරීම. මිනිස්සු අහිංසකයි අපේ ජනතාව. අහිංසකකම නිසාම ජනතාව ඉවසීම. අර අටලෝ දහමෙන් ජීවත් වෙනවා. ඉතින් ඒක අවභාවිතය කිරීමට විරුද්ධව මම හිතනවා කවදා හරි නැගිටින්න ඕනේ. සුද්දට යට කරගන්න බැරි වුණා නම් මේ රට දේශපාලඥයෙකුට යට කරගන්න දෙන්න බෑනේ චා. අපි එතන ඉන්නවා. දැන් ඔබේ එක්තරා කතාවකදී මම දැක්ක ඔබ තමයි ඒක ඉතාම පැහැදිලිවම කිව්වේ. දැන් ලංකාවේ මේ වෙනකොට පැතිරෙමින් තිබෙන මුස්ලිම් අන්තවාදය, වහබ්වාදය, ඉස්ලාම් ත්‍රස්තවාදය ආදී වශයෙන් විවිධ නම් වලින් හැදින්වෙන රටට ඉතාමත් අයහපත් මේක ආගමික ප්‍රශ්නයක් නෙවෙයි දේශපාලන ප්‍රශ්නයක්. ත්‍රස්තවාදී කියන්නේ දේශපාලන ප්‍රශ්නයක්. දැන් මෙන්න මේ තත්ත්වය ඔබ මේ ඇමරිකානු තානාපතිවරියත් එක්ක සම්බන්ධ කරලා මේ දැන් අපි කතා කරන්න හදන සෝෆා ගිවිසුම දක්වා වන ඇමරිකානු කුප්‍රකට මැදිහත් වීම එක ගලපන විදිය මම දැක්කා. මම කැමතියි ඒ ගැන අර ඔබ එක්තරා ඡායාරූපිකුත් පෙන්නුවා. ඒ ගැන එතනින් කතාව පටන් ගමු කියලා මට හිතුණා. ඔය දැන් මේක
අප දැන් මේ ක්‍රියාවලිය අපි අධ්‍යයනය කරන්න ඕනේ මේක ලොකු කතන්දරයක්. සංකීර්ණ ලොකු කතාවක්. මේ කතාව දිහා මේ සිද්ධ වෙන සිද්ධියෙන් සිද්ධිය අපි ගත්තොත් ඒකම තමයි මේ ඇමරිකානු බලවේගවලට අවශ්‍ය. මොකද ඒගොල්ලන්ට ඕනි අපිව මේ එක එක සිද්ධි වල කොටු කර කර අද එකක් තව සතියකින් තව එකක් ඊළඟ සතියේ තව එකක් මේ විදිහට සිද්ධියෙන් සිද්ධිය මාරු වෙවි අපිව ඒගොල්ලෑ ගමනක අපිව දක්වන්න යනවා. ඇත්ත වශයෙන්ම ගත්තොත් ඒගොල්ලෝ බොහොම හොඳ සැලැස්මක පියවරෙන් පියවර ගමන් කරමින් සිටිනවා. දිගු කාලීනව. එතකොට ඒකේ ඒගොල්ලන්ට අවශ්‍ය තැන්දි පාවිච්චි කරනවා විසි වෙනවා. ඔය විසි වුණු සමහර දේශපාලඥයන් සහ උගතුන්යයි කියා ගන්නා පිරිස් මාධ්‍යවේදීට හරියන්න දැන් ඉස්සරහදී අලුත් අය අල්ල ගන්නවා. ඒක හොඳට ඔබ කල්පනා කරලා බැලුවොත් අපිට කාලයත් සමග සංසන්දනය කරාම ඉතිහාසයත් සමග හොඳට පේනවා කවුද පාවිච්චි කරලා විසි කරේ, කවුද තාම පාවිච්චි කරමින් ඉන්නේ, ඉදිරියට පාවිච්චි වෙන්න පුළුවන් අය පවා අපිට ඇත්තටම පූර්වකථනය කරන්න පුළුවන්. ඉතින් දැන් ඒකෙදී මේ ඇමරිකාව මේ අපිට ආදරයක් නැහැ. ඇමරිකාව ආදරය කරපු රටකුත් නැහැ. ඔබ මට එක රටක් කියන්න ඇමරිකාව උදව් කරලා මේ ලෝකේ ස්ථාවරභාවයට පත් වුණු රටක් ඉතිහාසයේම තියෙනවද කියලා කියනවා. ඇමරිකාවේ ක්‍රමවේදය තමයි ස්ථාවරභාවය අස්ථාවර කිරීම. ඒකට අපි කියනවා ඇන්ටි එස්ටැබ්ලිෂ්මන්ට් තියරි කියලා. ඇමරිකාව සියලුම කටයුතු කරන්නේ ඇන්ටි එස්ටැබ්ලිෂ්මන්ට් තියරි. ඒ කියන්නේ අස්ථාවර කිරීමේ න්‍යාය මත තමයි ඇමරිකාව දුවන්නේ. කිසිම දෙයකට ස්ථාවර වෙන්න දෙන්නේ නැහැ. රටක් අල්ල ගන්න නම් ඒගොල්ලෝ දන්නවා රටක තියෙන ස්ථාවරභාවය නැති කරන්න ඕන කියලා. ඒක සංස්කෘතිමය වෙන්න පුළුවන්, සමාජීය වෙන්න පුළුවන්, ආර්ථිකය වෙන්න පුළුවන්, දේශපාලනික වෙන්න පුළුවන්. මොකක් හරි ක්‍රමයකින් ස්ථාවරභාවය නැති කරේ ගමන් ඒ රට ඒගොල්ලන්ට ඕන විදිහට පාලනය කරන්න නතු කරන්න හැකියාව ලැබෙනවා. ඒක මම හිතන්නේ ලෝක උදාහරණ වලින් අපි කතා කරොත් ගොඩක් කියන්න පුළුවන්. ලිබියාවට උනේ ඒක, ඉරාකට උනේ ඒක, සිරියාවට අද වෙලා තියෙන්නේ ඒක, එදා වියට්නාමයට කරේ ඒක, පැනමාවට කරේ ඒක, සෝවියට් දේශයට පවා වුන් ඒ උපක්‍රමය ඇන්ටි එස්ටැබ්ලිෂ්මන්ට් කියන තියරි එක බොහොම උපක්‍රමශීලීව යෙදෙව්වා. ඉතින් මේක කරන්නේ කවුද? ඇමරිකාවට ඉන්න හොඳ think tank එකක්. ඒ කියන්නේ හොඳ මොළ ටිකක් එකතු කරලා ඔවුන් එක් සංගමයක් වගේ හදාගෙන ඉන්නවා. ඒක තමයි මේ සියල්ල අධ්‍යයනය කරන්නේ. ඔවුන්ගේ වැඩේ රාජකාරිය ඔවුන් බොහොම හොඳින් කරනවා. ඔවුන් ලෝකයේම අධ්‍යයනය කරනවා. පියවරෙන් පියවර අධ්‍යයනය කරනවා. ඒතකොට එහෙම කරපු අධ්‍යයනයකදී 2009 වර්ෂයේදී ඇමරිකාව අවශ්‍යතාවයක් වෙනවා. ඇමරිකාව දකිනවා මේ think tank එක දකිනවා ලෝකයේ චීනය නැගගෙන නැහැ. ලෝකය ආසියාවට කැරකෙනවා. බල තුලනේ ආසියාව තුලට වැඩි බරක් එනවා දකිනවා. ඒකේ ප්‍රධාන සාධකයේ බවට චීනය පත් වෙනවා. ඒතර ඇමරිකාව අර පෙර තිබුණ ඔවුන්ගේ ධනය සහ බලය ආධිපත්‍ය බිඳ වැටෙන බව දකිනවා. ඒතර මේකෙදි මේ think tank එක කල්පනා කරනවා right. දැන් අපි මේ ගැටලුව අපි දැන් කළමනාකරණය කරන්න ඕනේ. ඒ කළමනාකරණය කරන්න නම් අපි මොන වගේ පියවරයන්ද ගන්න ඕනි කියලා උන් දීර්ඝව සාකච්ඡා කරලා ඒකෙදි ඔවුන් පිහිටනවා මේ මිලේනියම් කෝපරේෂන් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන සමාගම. MCC කියලා ලේසියට කියවෙන එක. MCC කියලා ලේසියට කියනවා. ඉතින් ඕක හැදුවාම මේගොල්ලෝ කල්පනා කරනවා දැන් මේ චීනේ ආර්ථික ගමනක යනවා. එතකොට චීනය යන්නේ ඕක හිලරි ක්ලින්ටන් මහත්මිය ලස්සනට කියනවා. එතුමිය කියනවා චීනට තියෙන්නේ soft power එකක්. සෞම්‍ය. ඒක තමයි ඉකොනොමි එක. හැබැයි අපිට තියෙනවා ස්මාර්ට් පවර් එකක්. ඒක තමයි අපිට ඉකොනොමි එකට අමතරව අපිට යුද බලය තියෙනවා. ඒ නිසා අපේ බලය ස්මාර්ට්. අරගොල්ලෝ එක soft. අපි මේ ස්මාර්ට් පවර් එකෙන් තමයි ලෝකේ නතු කළගත යුත්තේ කියන අදහස එතුමිය ප්‍රකාශ කරනවා. ඉතින් එතනින් ඒ තරම් ඒගොල්ලෝ ඒ තරම් ඈත කාලේ ඉඳලා මේක බොහොම සූක්ෂම මේ විවගත කරලා තමයි මේකට එන්නේ. එතකොට MCC එක මේ හැදින්නේ මේ ජෝර්ජ් W බුෂ් කාලේ 2002 දී මුල්ම වැඩ පටන් ගන්න. يعني ඒ තරම් සැලසුම් සහගතයි. එතකොට මේ MCC එකේ බරාරුම්කම ඒකට කොච්චර තැනක් මේගොල්ලෝ දෙනවද කියලා තේරුම් ගන්න හොඳම සාධකය තමයි ඒකේ සභාපති දරන්නේ
ඒ රටේ ආරක්ෂක ලේකම්. ඒ රටේ ස්ටේට් සෙක්‍රටරි කියලා කියන්නේ මේ සෙක්‍රටරි මොනවාද මේ ස්ටේට් සෙක්‍රටරි කියලා කියන්නේ බලගතුම තනතුරක්. ජනාධිපතිටත් වඩා ඇත්තටම ඇමරිකන් හමුදාවේ වාර්තාකරණ නිලධාරියා ස්ටේට් සෙක්‍රටරි. ඒගොල්ලෝ සියලුම බුද්ධ්‍යංශ වාර්තා කරන එයා ඒ තරම් පවර්ෆුල්. අපි ජෝකර්ලා වගේ නෙවෙයි. අපේ අය වගේ නෙමෙයි. මේ අපේ ළඟින්වත් යන්න බැරි තරම් මේ ඒ වගේ මේගොල්ලෝ හොඳ උගත් කට්ටිය තමයි ඒකට තෝරගන්නේ. ඒතකොට ඒකේ උප සභාපති බවට පත් වෙන්නේ ඇමරිකාවේ භාණ්ඩාගාරයේ මහලේකම්. ඒතකොට අපිට හිතාගත්ත හැකි රටේ ඉන්න ඉහළම නිලධාරීන් දෙදෙනා තමයි MCC එකේ ප්‍රධාන නිලතල දෙක. එතකොට අපිට ඒකට දීලා තියෙන ඒකවල දීලා තියෙන බර වගකීම හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. සහ එහි මේ CEO ප්‍රධාන විධායක නිලධාරී හැම වෙලේම ඉන්නේ ඊටාම ධනවත් ව්‍යාපාරිකයෙක්. ඒක තමයි සුසුකම. ඒක තනිකරම කරන්නේ ඒකට ෆන් කරන්නේ ස්ටේට් එකෙන්. ස්ටේට් එකෙන් අසීමිත මුදලක් ලබා දෙනවා. ඒ මුදල් යොදලා ඔවුන්ට තියෙන රාජකාරිය තමයි ඇමරිකාවේ සුඛ විහරණය. අපේ ආධිපත්‍ය රැක ගැනීම සඳහා ක්‍රියා කිරීම තමයි ඔවුන්ට දීලා තියෙන ටාස්ක් මේ ඉලක්කය. ඒ වෙනුවෙන් තමයි ඔවුන් කැප වෙලා ඉන්නේ. ඔවුන්ට වෙන මේකක් නැහැ. එතකොට අන්න ඒකෙදි 2009 දී තීරණය වෙනවා අපි ආසියාවට දැන් යන්න ඕනේ. එතකොට ඔවුන් කරපු අධ්‍යයනයේදී ඔයගොල්ලෝ දකිනවා ආසියාවේ අපි ස්ථානගත යුතු හොඳම තැන තමයි මේ ශ්‍රී ලංකාව කියන්නේ. ඒ පිළිබඳව මම දැක්ක ඊයේ අපේ වැඩසටහනකදී මහන් සමරනායක මහත්මයා පැහැදිලි අදහස් දෙකක් ඉදිරිපත් කරා. බරක් ඔබාමාගේ ප්‍රකාශයක් සහ දැන් ඉන්න ඇමරිකන් ජනාධිපති මේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඇමරිකාවේ දේශපාලන න්‍යායයේ අපේ රට කොයි වගේ තැනකද තියෙන්නේ කියන එක පෙන්වලා දුන්නා. ඉතින් ඒවා බොහොම වැදගත් ප්‍රකාශ වැදගත් කොංග්‍රස් එකේ එහෙම කියපු කතා. ඒවා මේ නිකන් මේ අපේ දේශපාලඥයෝ වේදිකාවල කියනවා කතා ගන්නට දාන්න පුළුවන් කතා නෙමෙයි. ඒවා වුන් වගකීමෙන් බොහොම බරක් හැදුව කියන කතා. මේ අපේ අය කටරින එකක් කියවනවානේ. ගිහිල්ලා බුදිය ගන්න සෙට් එකක් නේ අපිට ඉන්නේ. දැන් එහෙම අය නෙමෙයි ඒගොල්ලෝ. ඉතින් ඒ නිසා ඒවා හරි වැදගත්කමක් තියෙනවා. අපි බැරණුව ගන්නවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුලින් තමයි මේක. අන්න උපායශීලී තෝරා ගැනීමත් එක්ක තමයි ලංකාවට ඇමරිකාව ඇතුල් වෙන්න තීරණය කරන්නේ. එන්න තීරණය කරන්නේ. ඒක තමයි ඇමරිකාවේ න්‍යාය පත්‍රයේ ලංකාව කොහොමද අපි නතු කරගත්තේ යුත්තේ කියන තැනට එන්නේ. ඒක ඒගොල්ලෝ ප්‍රධාන අරමුණ තමයි ලංකාවේ යුද කඳවුරක් ඇති කිරීම. ඇමරිකානු කඳවුරක් ලංකාව තුළ පිහිටවීම. එතනින් එහාට ඉතින් ලංකාව කියන්නේ ඇමරිකාව තමයි. නේද? එතකොට ඒකෙදී හොඳම උදාහරණය තමයි දැන් ඇමරිකාවේ තියෙනවා එක් හමුදා කාණ්ඩයක් ඒගොල්ලන්ට හයක් තියෙනවා ප්‍රධාන ලෝකේ මේ ප්‍රදේශ වෙන් කරලා දීලා ඒකේ ආසියානු පැසිෆික් මේ කමාන්ඩ් එකට කියනවා නමත් මාරු කරනවා ඒකේ ඉන්දු පැසිෆික් කියලා මාරු කරලා ඒගොල්ලන්ට කියනවා ඔයගොල්ලෝ දැන් පැසිෆික් රීජන් එකෙන් ඉන්දියන් රීජන් එකට මාරු වෙලා එහි බලතුලනය සඳහා ලෑස්ති වෙන්නේ කියලා. එතකොට තමයි මේ ඉන්දු පැසිෆික් කමාන්ඩ් එක මේ පැත්තට එන්නේ. ඉතින් එතකොට මම පොඩි කාරණා දෙකක් කියන්න මට ඉඩ දෙන්න. දැන් අපි හමුදාව මේ සෝෆා ගිවිසුම MCC ගිවිසුම ගැන අපි කතා කරමු. මේ ගිවිසුම එන විදිහයි කියලා මම ඇත්තට මේක ලොකු කතන්දරයක්. ඒක හරි ලස්සනට පේනවා ඒ කතන්දරේ මුලින් ඉඳන් අගට කියවනකොට. තාම භාගයයි ගිහිලා තියෙන්නේ. අවසානයේ තව ගොඩක් තියෙවි. එතකොට මේගොල්ලෝ මේකට එන්නේ මේගොල්ලෝ බලනවා ලංකාවේ හොඳම මර්මස්ථානය මොකක්ද කියලා. අන්න එතකොට ඒගොල්ලෝ අඳුන ගන්නවා මේ තිරිකුණාමලය කියන්නේ සෑම අතින්ම හොඳ භූමියක් පිහිටලා තියෙන තැනක්. මුහුද ගැඹුරුයි ස්වභාවික වරාය. එතන ගියාම මේ පැත්ත රටේ ප්‍රධාන ජන කොට්ටාශය සීමා සහිතව ඉන්න පළාතක්. ඒ වගේම යුද්ධයෙන් බැටකාපු පළාතක්. ඒ පැත්තේ සිවිල් පරිපාලනය සහ මිනිස්සුන්ගේ සිවිල් පරිපාලනයට නතු වීමේ අර තාම මේ මට්ටමටම ඇවිල්ලා නැති පළාතක්. හරි ලේසි මේ පළාතේ අඩිය තියන්න. ඒ වගේම උපක්‍රමශීලීව ඉතාමත් වැදගත් මර්මස්ථානයක්. එතකොට ඒගොල්ලෝ තෝරගන්නවා මේ පළාත. තෝරගෙන ඒ පළාත කේන්ද්‍රව කරගෙන තමයි ඒගොල්ලෝ සියලු උපක්‍රම ඕන් ස්ථානගත කරන්නේ, නාභිගත කරන්නේ. ඉතින් ඒ එක්ක
ඔවුන් මේ ගිවිසුම තුලින් මෙන්න මේ සිතියම පොඩ්ඩක් බලන්න. මේ සිතියම වැරදි නම් ඕනි කෙනෙකුට පෙන්නන්න අපිට හරි දෙයක් කියලා දෙන්න පුළුවන්. මේ තියෙන්නේ සිතියම. මේ සිතියමේ මේ තියෙන තිරිකුණාමලේ ත්‍රිංකෝපණි. මේ තියෙන්නේ කොළඹ. එතකොට මේ කොළඹයි තිරිකුණාමලේ යා කළා ඔවුන්ට ඕන වෙලා තියෙනවා කොරිඩෝ එකක් තනන්න. ඒ කියන්නේ භූමිය මේ දෙක එකතු කරලා ගන්න. මොකද ප්‍රධාන ගුවන් තොටුපොළ සහ වරායක් තියෙනවා කොළඹ. මෙතන ස්වභාවික වරාය තියෙනවා. එතකොට ඔවුන්ගේ යුද උපක්‍රම කියන එක අපි මේ හිතනවට වඩා බොහොම බැරෑරුම්. අපිට හිතා ගන්නවත් බැරි තරම් බැරෑරුම් විදිහට ඒගොල්ලෝ. ඉතින් ඒ උපක්‍රමශීලී බිම් කඩක් විදිහට තමයි ඔවුන් මේක දැකලා මේ කොරිඩෝ එක තමයි මේගොල්ලෝ මේ දැනට උපක්‍රමශීලීව අල්ල ගන්න හදන කොරිඩෝ එක. මේ මෙන්න මේ තීරුව. ඒතර මේ තීරුව මූලික කරගෙන තමයි රට ලස්සනට දිගට බෙදනවා. උතුර දකුණු විදිහට දෙක බෙදනවා. දකුණේ ඉන්නේ එක් ජාතියක් වැඩිපුරම, උතුරේ ඉන්නේ තව වෙනත් ජාතියක් සුළු ජාතියක්. එතකොට ප්‍රශ්න ඇති කරන්න ලේසි. සිවිල් මේ සාමය සහයෝගිතාවය කියන එක බිඳවට්ටන්න හොඳ උපක්‍රමයක් ජාතීන් අතර තියෙන ભેදය, ආගම් ભેදය මේ වගේ අර අන්තවාදී කණ්ඩායම් ඇති කරන්න ලේසි. අපි ඒක හොඳටම අත්විඳ LTT එකත් එක්ක. ඉතින් ඒ වගේ බොහොම උපක්‍රමශීලී දේශපාලනික භූමිමය වශයෙන් ජාතීන් අතර ව්‍යාප්ත වීම ඩෙමොග්‍රැෆි කියලා අපි කියන ඒ සියලු දේවල් අධ්‍යයනය කළා බොහොම උපක්‍රමශීලී විදියට වුන් මේක තීරණය කරනවා. ඒ තීරණයත් සමග තමයි එන්නේ. ඉතින් ඒකේ අර ඔබ කිව්වේ පින්තූරේ මේ තියෙන්නේ මොකද සාමාන්‍ය මනසට ජන මනසට හරි වැදගත් මේ වගේ දැන් මේ බලන්න මේ ඉන්නේ ඇමරිකානු තානාපති අලියානා මහත්මිය. දැන් අලියානා මහත්මිය හිස්බුල්ලා හිටපු මහමැතිතුමත් මේ අඬුකාරතුමත් එක්ක එකතු වෙලා පළකයක් විවෘත කරනවා. අතන මේ පළක ගැන අපි බැලු බැල්මට ලොකු අවධානයක් යොමු වුණේ නැහැ පළකයක් විවෘත කරන එක ගන්න කියලා. හැබැයි මේ විවෘත කරන පළකය විවෘත කරන්නේ මේ බලන්න දිනේ පොඩ්ඩක්. 18th April 2019 අප්‍රේල් 18 2019 සුවිශේෂිත දවසක්. ඉතාමත්ම ලංකාවේ සිදුවෙන ඉතාමත්ම වැදගත් සිද්ධියකට දින 3කට කලින් තමයි මේක සිද්ධ කරන්නේ. ඒ වගේ මේ වැදගත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙක් තමයි හිස්බුල්ලා කියන පුද්ගලයා. පාස්කු ඉරිදාවේ ප්‍රහාරය ගැන ඔබ කියන්නේ. 21 වෙනිදා සිදුවන බෝම්බ ප්‍රහාරයට බොහොම දින කිහිපයකට කලින් ඒ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකී යුතුයි කියන චෝදනාව ලැබිච්ච ප්‍රබල පුද්ගලයෙක්. එතුමාත් එක්ක ගිහිල්ලා විවෘත කරනවා පළකයක්. ඒක ස්ථානයත් ඊට පස්සේ අපි අවධානය යොමු කරන්නේ සයින්ද මරුදු. මම හිතන්නේ සයින්ද මරුදු කියන එකත් දැන් නොදන්න කෙනෙක් නෑ ලංකාවේ සයින්ද මරුදු කියන තැන. ඒ සයින්ද මරුදු කියන තැන අර මැප් එකේ බැලුවොත් ඔබට පේනවා ඒක අර මේගොල්ලෝ අවධානය යොමු කරන භූමි ප්‍රදේශයේ තියෙන ප්‍රධාන මර්මස්ථානයක්. සයින්ද මරුදු. ඊට පස්සේ මම මේ මතයක් හදන්න හදනව නෙමෙයි මම තොරතුරු දෙනවා. මේ වැදගත් නිරීක්ෂණයක්. මේ නිරීක්ෂණයක්. එතකොට තොරතුරු අනුව අපිට වඩා උගත්කම තියෙන අපිට වඩා මේවා ගැන තේරෙන අයට පුළුවන් මේකේ සම්බන්ධයක් තියෙනවද නැද්ද කියන එක හොයලා බලන්න තොරතුරු ලබා ගන්න. එතකොට විවෘත කරනවා විද්‍යාලයක්. හැබැයි මේකට funded by මේකට ආධාර කරලා තියෙන the United States Indo-Pacific Command එක. කියන්නේ මේ ලංකාවට ගොඩබස්සන්න හදන හමුදා ඛණ්ඩය තමයි මේකට ෆන්ඩ් කරලා තියෙන්නේ. ආධාර කරලා තියෙන්නේ. එතකොට මේක මම දන්නේ අපි බුද්ධිමත්ව හිතලා බලන්න ඕනේ මේක අහඹුවක්ද නැත්නම් කතන්දරයක තව පරිච්ඡේදයක්ද කියන එක. එක් සංදිස්ථානයක් දෙනවා. එක මයිල්ස්ටෝන් එකක්. ද ගමනක කියන එක අපි හොඳින් හොයලා බලන්න. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ ඊටමත් වැදගත් කාරණයක්. ඒක තමයි දැන් මේ ජුලියානා ස්ටෙප්ලට්ස්. ජුලියානා ටෙප්ලට්ස් මහත්මිය තමයි ලංකාවේ ඇමරිකානු තානාපති. එතකොට දැන් එතුමිය ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ඇමරිකාව නියෝජනය කරමින් ඇවිල්ලා තියෙනවා. එතකොට එතුමිය හෝ වෙන ඕනිම කෙනෙක් තවත් රටක තානාධිපති සේවයේ යෙදෙනකොට ඔවුන්ට තියෙන ඉමුනිටි එකක්. තමයි 1969 ආපු වියනා පඤ්ඤප්තියට අනුව කටයුතු කළ යුතුයි. ඒක අපි අපේ කෙනෙක් එහෙ ගියත් එහෙ කෙනෙක් මෙහෙ ආවත් පොදුයි. මොකද ඒක කාටත් පොදු ලෙස අසං කරපු UN එකේ පඤ්ඤප්තිය. එතකොට ඒකේ පැහැදිලිව කියලා තියෙනවා තවත් රටකට
කිසිම හේතුවක් නිසා මේ තානාපති මුක්තිය යටතේ තවත් රටක අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවිය යුතුයි කියලා. ඒ වගේම කියලා තියෙනවා ඒකේ 40 වෙනි ආටිකල් 41 කියන එක 41 වෙනි ව්‍යවස්ථාවේ කියලා තියෙනවා යම්කිසි හේකින් යම්කිසි රට තුල දෙයකට මැදිහත් වෙනවා නම් ඒක විදේශ අමාත්‍යාංශයේ හෝ විදේශ අමාත්‍යයෙන් නම් කරපු අමාත්‍යාංශයකින් අවසර ගන්න ඕනේ. දැන් එතකොට අපිට සාමාන්‍ය ජනතාව විදිහට මෙන්න මේ විදිහට ඒක කියලා තියෙනවා මම කියවන්නද? අනිවාර්යෙන්. ආටිකල් 41 එකේ වියනා කන්වෙන්ෂන් එකේ කියලා තියෙනවා වියනා කන්වෙන්ෂන් ආටිකල් 41 මම මේ කියවන්නේ without prejudice to their privileges and immunities. It is the duty of all persons enjoying such privileges and immunities to respect the laws and regulations of the receiving state. මොන immunity එක දීලා තිබුණත් මොන පහසුකම සැලසුවත් ඔව් ඉන්න රටේ නීතියට සහ regulations වලට ගරු කළ යුතුයි කියලා. ඒ වගේම they also have a duty not to interfere in the internal affairs of the state. අභ්‍යන්තර කටයුතු වලට කිසිම විදියකින් මැදිහත් නොවිය යුතුයි කියන එක ආටිකල් 41 එකේ පළවෙනි වගන්තිය. දෙවෙනි එකේ කියලා තියෙනවා all official business with the receiving state entrusted to the mission by the sending state කෙනා shall be conducted with or through the Ministry of Foreign Affairs of the receiving state. කෙනා ආපු රටේ විදේශ අමාත්‍යාංශය හරහා තමයි කළ යුත්තේ. නැත්නම් or such other ministry as may be agreed. දැන් ඒකතාවයටපත් වුණානේ. ඒත් අපිට පැහැදිලි සැකයක් එනවා ප්‍රශ්නයක් නැගෙනවා මේ තානාධිපතිතුමිය කටයුතු කරන්නේ මෙන්න මේ කියන ආටිකල් 41 එක ආරක්ෂා කරමින්ද කියන එක. ඒක අපිට තේරෙන්නේ නැති නිසා අපි එතුමියට වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විදිහට අපි එතුමියට ලිපියකින් දැන්නවා කරුණා කළා මේ ජාත්‍යන්තර සම්මුතියේ තියෙන වගන්ති ආරක්ෂා කරමින් හැසිරෙන්න අපේ රට ආරක්ෂා කරලා දෙන්න. අපිට පාඩුවේ ඉන්න දෙන්න. මේ ලිපියේ දිනේ කවද්ද බාර දුන්නේ? මේක අපි දෙන්නේ 2018 11 ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. මොකද මේ රටේ දේශපාලනයට අපි මැදිහත් වුනේ නැතු වුණාට අපි මේ රටේ සාමාන්‍ය පුරවැසියන්. ඒ වගේම පුරවැසියන්ට එහාට ගිය වගකීමක් අපිට පැවරලා තියෙන එක තමයි අපි මේ රටේ වෘත්තිකයන්. කියන්නේ සාමාන්‍ය ජනතාවට වඩා මේ රටේ ජනතාවගේ මේ රටේ සම්පත් පාවිච්චි කරලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒතර අපෙන් ජනතාව රට යමක් බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලන්ට වඩා දෙයක් අපි දැකලා අවබෝධ කරගෙන අනතුරක් වෙන්න තියෙනවා නම් ඒක බලක්පයි දිනු කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක දිනු කළා. ඒ වගේ යම්කිසි වගකීමක් අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒතර මේ 2018 11 19 වෙනකොට මේ රටේ ප්‍රබල සිද්ධියක් වෙනවා. ඒක තමයි මේ දේශපාලන පෙරලියක් සිද්ධ වෙනවා. දින 51 කියලා දැන් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ කාලේ අපි වෘත්තිකයන් විදිහට දකිනවා මේ රටේ උත්තරීතර ආයතනය කියලා කියන හැමෝම ගරු කළ යුතු සහ ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමූර්තිය කියලා හඳුන්වලා පාර්ලිමේන්තුව තුල මේ විදේශීය තානාධිපති නිලධාරීන් ඇවිල්ලා සෙල්ලම් පිට්ටනියක වගේ කටයුතු කරනවා. ක්‍රිකට් මැච් එකක් බලනවා වගේ තමයි දැන් අප්පුඩි ගන්නවා. හොල් වලසන් නද. ඒතර අපිට ලොකු කනගාටුවක් සහ ලැජ්ජාවක් ඇති වෙනවා. පුරවැසියන් වශයෙන් සහ වෘත්තිකයන් වශයෙන් අපි අපේ කියන රටකට ජීවත් වෙන්නේ නැත්තම් කාගේ හරි සෙල්ලම් පිට්ටනියකද නැත්තම් කාගේ හරි කෙලිබිමකද ආවි used by somebody කියන ගැටලුව අපිට ඇති වුණාම අපි එකතු වෙලා කතා කරලා තීරණය කරා මේ අලියානා ටෙප්ලිට්ස් මැතිනියට ලියන්න කරුණා කළා we kindly request your good office to abide by the above international convention and to refrain from interfering into the internal affairs of our motherland. දේශපාලන ගැටලු තියෙනවා නම් ඒක අපිට විසඳ ගන්න පුළුවන්. පාර්ලිමේන්තුවක් තියෙනවා, නීතියක් තියෙනවා, රටේ ව්‍යවස්ථාවක් තියෙනවා. අපිට ඒක මේ විසඳ ගන්න පුළුවන්. කවුරුත් ඇවිල්ලා අපුඩි ගහන්නවත් ඇඟිල්ල දික් කරලා මේක කරපන් කියන්නවත් අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි බොහොම සිවිලයිස් කන්ට්‍රි එකක්. අපි බොහොම චාරිත්‍රයක් ඔය ඇමරිකාවට වඩා හොඳ සංස්කෘතියක් අපිට තියෙනවා. ඔය ඇමරිකාවට වඩා හොඳ
චර්යා ධර්ම පද්ධතියක් අපි ගෙනියනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් එවන් රටකට අපි බුද්ධාගම මූලික කරගෙන හැදිච්ච අවිහිංසාව අගය කරන ජාතියක් නේ. ඉතින් අපිව ගයිඩ් කරන්න මේගොල්ලෝ එන්න ඕනේ අපේ ගැටලුවක් විසඳ ගැනීම සඳහා ඇතිතරම් ප්‍රඥාව අපිට තියෙනවා. ඒ ප්‍රඥාව තියෙන සැහැණ පිරිසක් අපි ළඟ ඉන්නවා. ඒකට අවශ්‍ය නීති රීති සකස් කරලා තියෙනවා. ඒ වගේද. එතකොට තමයි අපි තීරණය කරේ මෙතුමියට මතක් කරලා දෙන්න එතුමිය ඉන්නේ අපේ රටේ සහ ජාත්‍යන්තර එකඟතාවයට පත් වුණු ක්‍රමවේදයක් තියෙනවා. ඒක ආරක්ෂා කරලා අපේ වැඩ බලාගෙන අපිට ඉන්න දීලා එයාගේ වැඩක් එයාට බලා ගන්න කියන එක. ඉතින් ඒක තමයි අපි මතක් කරලා දුන්නේ. මේ ලිපියෙන් මාස කීපයකට පස්සේ තමයි අය මේ හිස්බුල්ලාගේ අර විද්‍යාලයේ පළකේ විවෘත කරන්නේ. ඊට පස්සේ අර බෝම්බේ පුපුරා යන්නේ. ඔය 21 මේක වෙනවා. මේක විවෘත කරනවා පළකේ. 21 සයින්ද මරුදුවල අමතක කරන්න එපා. සයින්ද මරුදුවල ගිහිල්ලා මේ විවෘත කරනවා. 18 බෝම්බේ පුපුරනවා. ඊට පස්සේ හර්ෂ ඇමතුමාට මතකයි කියනවා ඇමරිකාවෙන් දැනුම් දුන්නත් කියලා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා රහස් තොරතුරු දුන්නයි කියලා. පස්සේ මෙතුමිය ඒක ප්‍රතික්ෂේප කරනවා. මම දන්නේ හර්ෂ ඇමතුමා මම දන්නේ එහෙම කොහොමද එහෙම ඒකට උත්තරයක් දෙන්න බැහැ හරනා. ඇමතුමා උත්තරයක් දෙන්න ඕනේ. මේක කිව්වා නම් මෙයා නෑ කියනකොට වැරදීමක් වුණාද නැත්නම් ඇත්තටම මෙයා කියන්නේ බොරුද ඇත්තද කියන එක එතුමා රටට කියන්න ඕනේ වගකීමක් තියෙනවා. ඒ එහෙම එකක් නෑ. අදත් මම දැක්ක පත්තරේ තියෙනවා අද හොයියේ හර්ෂ ඇමතුමා ට්විටර් එකක් දාලා තියෙනවා කියලා මෙහෙම එකක් නෑ කියලා මේ සෝෆා ගිවිසුම් සාධාරණීකරණය කළා. මම දන්නේ යම් රටක තානාධිපති කාර්යාලයට ගෙනහැල්ලා තේ එකක් කෝපි එකක් හෝ වයින් එකක් දුන්නාම ඒ රට වෙනුවෙන් කඩේ යන්න තරම් අපේ රටේ මිනිස්සු ඉන්නවනම් ඇත්තටම ඉතින් රටට ප්‍රබල තර්ජනයක් තමයි. සැක කරන්න එපා ඉන්නවා එහෙමයි. එහෙම ඉන්නවා. දැන් වැදගත්ම දේ තමයි මේ ලිපිය මට මතු කරන්න ඕනේ. දැන් මේ සිදුවීම් වලට බොහෝ කලකට පෙර තමයි ඔබේ කණ්ඩායම කියලා තියෙන්නේ. වෘත්තිකයන්ගේ පෙරමුණ සිදුවීම් තානාපති කාර්යාලයට මේ අභියෝගය එල්ල කරලා තියෙන මේ සිදුවීම් වලට පෙර. ඒ කියන්නේ අපි කලින් දැකලා තියෙනවා මේ දේ. අපි මේක කලින් දැක්ක මේ වෙන්නේ යන දේ යම්කිසි දැනුමක් අපිට ඉවක් දැනුණා. දැනුනේ නිසා තමයි අපි මේක අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට පවා යොමු කරා. දේශපාලන පක්ෂ අපි හම්බ වෙන්න ගියා විවිධ කාරණා වලට. එතකොට අපි ඒගොල්ලෝ අවධානයට මේක යොමු කරා. නමුත් ඔබේ තේරුම් නැතුවත් නෙමෙයි. ඔබේ වැදගත්කමට අර මේ අතිගරු වගේ කියනකොට මට ලැජ්ජ හිතෙනවා. ඔබ වෛද්‍යවරයෙක් සහ වැදගත් පුරවැසියෙක් විදිහට කියනකොට මට පොඩි ලැජ්ජාවක් ඇති වෙනවා. ඒක දරන පුද්ගලයා තනතුර ගැන හිතලා ඒක ජනතා නියෝජනය ගැන. ඇත්තටම ලැජ්ජාවක් ඇති වෙනවා. ඉතින් මේ දේවල් දැක්කම ප්‍රශ්නයක් තියෙනවා. අනිවාර්යයෙන්. මම මැදින් බාධා කර දැන් මෙතනින් මම එක පියවරක් තියෙන ඔබේ කතා අහගෙන ඉන්න මේ මටත් ආසයි අමතක වෙනවා කාලය. හැබැයි දැන් ඊළඟ ප්‍රශ්නය මේ සෝෆා ගිවිසුමේ අන්තර්ගතය ගැන අපි ටිකක් කතා කරමු. මේකේ දිගපල්ල මිනිස්සුන්ට ඒ තරමටම තාම හරියටම මේ අහුවෙලා නැහැ. කොච්චර යකා ලොකුද කියලා. අපි ඒකේ අන්තර්ගතය පොඩ්ඩක් කියන්න. මේක මේ චාපා මම කතන්දරයක් ගැන කතා කරන්නේ. එතකොට මේ කතන්දරේ මුළු කතා පොතම අපිටවත් තාම කියව ගන්න බෑ. ඒක ඒ තරම් සංකීර්ණයි. නමුත් එක දෙයක් පැහැදිලි. ඒ කියන්නේ තීම් එක තේමාව පැහැදිලි. තේමාව තමයි රටේ ඇමරිකානු කඳවුරක් ස්ථානගත කිරීම. එතකොට ඒකේ අරමුණ මම හිතන්නේ ලෝක දේශපාලන ආර්ථිකයත් එක්ක සමග ගැටෙන ප්‍රබල කාරණයක්. ඒකේ අපි ඉත්තෙබ් බවට පත් කරගන්න හදනවා කියන එක පැහැදිලි. එතකොට දැන් වෙන සිද්ධි ගැන අපි කතා කරොත් එන්නේ කියන පරිච්ඡේදය ගැන අපි කතා කරොත් මේ ලොකු පොතේ ඇමරිකාවට අවශ්‍ය වෙනවා දැන් මේ රටේ කඳවුර පිහිටවන්න. මම මේ චූටි ඒ කතාවේ පරිච්ඡේදය කියන්නේ. ඇමරිකාවට දැන් අවශ්‍යයි අපේ රටේ ඇමරිකානු කඳවුර පිහිටවන්න. ඒතකොට කඳවුර පිහිටවනකොට ඒගොල්ලොන්ට මූලික කාරණා තුනක් සපුර ගන්න ඕනේ. ඒක තමයි භූමිය ඕනි. දෙවෙනි එක තමයි හමුදාව ස්ථානගත කරන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි ස්ථානගත කරපු හමුදාවන්ට සැපයුම් සලසා දෙන්න ඕනේ. මේක ප්‍රධාන කාරණා තුනක් නේ. මේ තුන නැතුව කඳවුරක් පිහිටවන්න බෑනේ. එතකොට ඒ කාරණා තුනේදී මුලින්ම එනවා ඇක්සා කියන ගිවිසුම. මේ ඇක්සා ගිවිසුම 2017 දී අපි කවුරුත් දන්නේ නැතුව අත්සන් කරනවා. හැබැයි මේ ඇක්සා ගිවිසුම අත්සන් කරපු පළවෙනි පාර නෙමෙයි ඔය 2017. ඔයිට කලිනුත් ඇක්සා ගිවිසුම අත්සන් කරනවා. නමුත් ඒ කලින් අත්සන් කරපු ඇක්සා ගිවිසුම අත්සන් කරන්න මේ රටේ යුද්ධයක් තියෙද්දී
මේ යුද්ධමය කටයුතු සඳහා එකිනෙකා සහයෝගයෙන් කටයුතු කිරීම කියන පරමාර්ථය මූලික කරගෙන එතකොට අපිට තිබුණා වස්තු බීජයක් හේතුවක් තිබුණා ඒ වගේ එවන් ගිවිසුමකට ඇතුල් වීමට. මං කියන්නේ ගිවිසුම හොඳයි හෝ නරකයි කියන එකට වඩා එවන් ගිවිසුමකට ඇතුල් වීම සඳහා තිබුණ අරමුණ ගැන කතා කරා. අරමුණක් තිබුණා. එතකොට ඒක 2007 ඉවර වුණාම පිටු 7කින් විතර තිබුණ ගිවිසුම මේක 2017 ඉවර වෙනවා. 2017 ඉවර වුණාම 2007 අත්සන් කරපු ගිවිසුම 2017 දී මේගොල්ලෝ ගිවිසුමකට ගිහිල්ලා තියෙනවා. එතන අපි දන්නේ නැහැ. රටේ ජනතාවට හෙළි කරේ නැහැ. මේ කැබිනට් එක කටයුතු කරන ආකාරය ගැනත් මට වචනයක් කියන්න ඕනේ. ඒක අපේ පොදු මේකක් අපි ඒකට අනිවාර්යයෙන්. එතකොට කැබිනට් මණ්ඩලයේ අවසරය අරගෙන රටට බොහොම හොරෙන් කොහොමත් කැබිනට් පේපර් එක ගහලා තියෙන්නේ අතිශය රහසිගතයි කියලා. ඉතින් අතිශය රහසිගත දිගවිල්ලකින් රටේ ප්‍රබල තීරණයක් ගන්න එක ගැන අපේ විවේචනයක් තියෙනවා පැහැදිලි මම හිතන්නේ සාධාරණ විවේචනයක්. එතකොට එහෙම එකකින් අත්සන් කරලා තියෙනවා. මේ අත්සන් කරාම අපිට දැනගන්න ලැබිලා තියෙන විදිහට අර ඉක්බාල් අත්තස් මහත්තයාගේ සාකච්ඡාව බැලුවා මම ඒකේ එතුමා කියන කරුණ අනුව තමයි මම මේ ටික හොයාගත්තේ. මේ එතකොට මේ සංදේශය ඉදිරිපත් කරලා තියෙන කැබිනට් පත්‍රිකාවේ ඉදිරිපත් කරලා තියෙන අපේ අධිකරු ජනාධිපතිතුමා. ඒතර ඉක්බාල් අත්තස් මහත්තයා පැහැදිලිව ඒකේ පැහැදිලි කරනවා ආරක්ෂක ලේකම් ඒ කාලේ හිටපු හෙට්ටිආරච්චි මහත්මයා. එතුමාට කරුණාසේන හෙට්ටිආරච්චි මහත්මයාට ප්‍රබල බලපෑමක් තිබුණයි කියලා එතුමා ජනාධිපතිතුමාට කියලා තිබුණයි කියලා උදේ කාර්යවසම් මහත්මයා ඇමරිකාවේ හිටිය උදේ කාර්යවසම් ප්‍රසාද් කාර්යවසම් ගෙන් ප්‍රබල බලපෑමක් තිබුණා කියලා. අද වෙනකොට අපි දන්නවා ප්‍රසාද් කාර්යවසම් කියන්නේ කවුද කියලා. අපේ උත්තරීතර ආයතනයේ කතානායකතුමාට උපදේශකයෙක් විදිහට කටයුතු කරනවා ඇමරිකාවෙන් පඩි ලැබෙමින් කියලා. USAID ආයතනය වෙනුවෙන්. ඊළඟට මෙතන පොඩි මේ කොටසක් කර මේ කතාව අර බිල්ඩින් බ්ලොක්ස් වගේ. උදේ කාර්ය මේ ඔහුට ඔහුව USAID එකකින් තමයි ඔහුට ගෙවන්නේ. මේ USAID කෙලින්ම MCC එකට සම්බන්ධයි. ඒ කියන්නේ MCC එක හදන්නේ USAID එකට සමගාමීව. එතකොට මම යන්නේ USAID එකට මම දන්න තරමට මම වැරදි වෙන්න පුළුවන් මුදල් ආධාර දීමේ ප්‍රධාන ආයතනයක් MCC එක. හරියට. එහෙම අන්තර් සම්බන්ධයක් එක වෙන්නේ තියෙනවා. ඒතර ප්‍රසාද් කාර්යවසම් කියන්නේ සාමාන්‍ය තත්වයක් නෙමෙයි. සාධකයක් විදිහට. ඔව්. එතකොට අපිට ඊළඟ ගැටලුව වෙනවානේ දැන් ප්‍රසාද් කාර්යවසම් මහත්මයාගේ සියලුම දෙනා ඇමරිකාවේ පවුලම. දන්න තරමට එතුමා ඇමරිකානු පුරවැසියෙක්. එහෙම තමයි කියවෙන්නේ පුවත්පත්වල. ඉතින් ඒව ඇත්ත නම් ප්‍රසාද් කාර්යවසම් මහත්මයා වැඩ කරන්නේ ලංකාවට වෙන්න බෑ. ඇමරිකානු පුරවැසියෙක් ලංකාවට වැඩ කරන්නේ නැහැ නේ. එතුමා ඇමරිකාවට තමුන්ගේ පුරවැසිභාවයේ එතුමාගේ රට දැන් ඇමරිකාව වෙන්න එපා පුරවැසිභාවයේ. එහෙනම් සහෞත් එක්කම ඉන්න අමාත්‍ය මංගල සමරවීර මුල ඉඳලා මේ වැඩේ හිටිය මංගල සමරවීරගේ ඊළඟ ඉලක්කයේ තියෙන එක්සත් ජාතීන් සංවිධානයට හෝ මේ USAID එකට යන්නලු. හැබැයි ඒකත් විය හැකි එහෙම බැලුවහම. ඔව්. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් තුල තමයි මේක එතකොට ප්‍රබල පීඩනයක් තිබුණයි කියලා කියනවා. ඒතකොට ජනාධිපතිතුමා මේක සිංහලෙන් ඉදිරිපත් කරනකොට මම නෙමෙයි මේ කියන්නේ ඉක්බාල් අත්තස් මහත්මයා තමුන්ගේ සාකච්ඡා. මේක එතුමා අපි දන්නවා මොන වගේ හැකියාවක් තියෙන කෙනෙක්ද කියලා. ඉතින් එතුමා කියපු දේ කවුරුත් ප්‍රතික්ෂේප කරලා නැහැ. නිසා අපිට සිද්ධ වෙනවා ඒක මත කරුණු ඉදිරිපත් කරා. ඒතර එතුමා කියනවා මේක සිංහලෙන් පිටු 8ක ලියවිල්ලක් ඉදිරිපත් කරනකොට ඒකත් එක්ක පිටු 80 ගණනක ඉංග්‍රීසි ලියවිල්ල ඉදිරිපත් කරනවා කියලා. එතෙන්දී එතුමා පැහැදිලිව ප්‍රශ්න කරනවා මේ අදහසක් ඉදිරිපත් කරනවා. ඉතින් ඉංග්‍රීසි ලියවිල්ල අධ්‍යයනය කර කියවා තේරුම් ගැනීමේ හැකියාව කැබිනට් එකට තියෙන හැකියාව ගැන එතුමා එතන ප්‍රශ්න කරනවා. ඉතින් එතකොට අර සාමාන්‍ය භාෂාවෙන් අපේ විශ්වවිද්‍යාලේ කාලේ කියපු වචනෙන් කිව්වොත් එimhe කොලේ වාලා ගහලා වගේ වැඩක් තමයි කරලා තියෙන්නේ. මං හිතන්නේ සිංහලෙන් දාපු එකවත් ඔය ඇමතිවරු ටික කියවුවයි කියලා. එහෙම කියවුවා නම් අපේ සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් අපිට අත්දැකීම් තියෙනවා. එහෙම කියවුව කෙනෙක් ඔය සිංගප්පූරු ගිවිසුමේ මේ කැබිනට් පත්‍රිකාවට අත්සන් කරන්න විදිහක් නැහැ. දෙතුන් දෙනෙක් කරේ සියලු දෙනා අත්සන් කරලා ඒවල තිබුණා ගහන්න කියලා. ඒ නිසා මම නම් විශ්වාස කරන්නේ මේ දාන කැබිනට් පත්‍රිකා ඔය කට්ටිය කියවනවා ඇති කියලා. ඒවත් තේරෙනවද කියලා මට තේරෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා. එහෙම ගිහිල්ලා 2017 ඇක්සා අයින් කරා. මොකක්ද දැන් ඇක්සා කියන්නේ? ඇක්සා කියන්නේ හමුදාව අර මං කිව්වේ කාරණා තුනෙන් එක කාරණාවක් සපුරා ගන්නා වූ ගිවිසුම. ඒක තමයි හමුදාවට සැපයීම්
ලබා දීමේ ක්‍රමවේදය ඇති කරනවා. රට තුල රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය අභිබවා ගිහිල්ලා කොහොමද සැපයුම් සපයන්නේ කියලා. වතුරේකේ ඉඳලා ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් ප්‍රවාහනය ඉන්ධන එතනින් ගියාම සංනිවේදන ක්‍රමවේදය සියල්ල ඔවුන්ට බොහොම නිදහසේ පරිභෝජනය කිරීම සඳහා ලබා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව කියන්නේ අපි කියනවා ඒකට පරිපාලනමය හැකියාව ලබා දීලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ පළවෙනි ගිවිසුම. ඒ දන්නෙත් නැහැ. ඒක සපෝර් ගන්න. එතකොට එතෙන්දී මේ මයුර ගුණවංශ කියලා අපේ මේ ජනාධිපති නීතිඥ මහත්මයෙක් එක පැහැදිලි කරලා තියෙනවා බොහොම සරල භාෂාවෙන්. මේකේ තියෙන විදිහට ඔබතුමා මට කියන්න ඔබතුමා පිටරටට ගියොත් එකමට හරි ආපහු එනකොට අත් දෙක වනාගෙන ඇවිදගෙන එන්න පුළුවන්ද කියන්න. ඔබතුමා කී පොලකින් ඔබතුමාව චෙක් කරනවා. පාස්පෝර්ට් එක චෙක් කරනවා. ඇඟපසඟ චෙක් කරනවා. අර මේ ස්කෑන් මේ මැෂින්ස් වලින් ගෙවනවා. කී පොලක් දෙන. ඔබතුමා මේ රටේ පුරවැසියෙකු වෙලත් නිදහසේ එයාපෝට් එකෙන් මේ පැත්තට එන්න බෑ. අපි අනිත් පැත්තට ගම ඔබතුමා නැවකට ගියයි නැවකින් ආවයි කියලා. ඔබතුමාට නැවෙන් බහැලා ඇවිදගෙන එන්න බෑ බෝට්ටුවකින් බහැලා ඇවිදින වෙනවා වගේ. ඔබතුමා අති විශාල වූ පරීක්ෂා කිරීම රාශියකට සිද්ධ වෙනවා. එතකොට ඔබතුමා ගේන ඇඳුමක් නැත්තම් ඇඳුම් බෑගයක් නිකන් බෙල්ට් එකෙන් එන්නේ නැහැ. ඒක අති විශාල පරීක්ෂා කිරීම රාශියකට යටත් වෙලා එන්නේ. නමුත් මේ ගිවිසුම මෙන්න මේ කියන ඇක්සා ගිවිසුම අනුව ඇමරිකාවේ කිසිම මේ ඇමරිකාව මේ ගිවිසුම තුලින් ලංකාවට ස්ථානගත වෙන කිසිම පුද්ගලයෙක්ගේ කිසිදු දෙයක් පරීක්ෂා කරන්න බෑ. අපේ ලංකාවේ තියෙන ඕනෑම ගුවන් තොටුපළකට ඔවුන්ගේ යානයක් බැස්සීමේ අවසරය විතරක් නෙමෙයි යානෙන් බහැලා ඒමේ අවසරයක් කිසිම පරීක්ෂා කිරීමකින් තොරව ගේන බෑග් එකක්වත් චෙක් කරන්න බෑ. ඒ වගේම ඕනෙම නැවකට අපේ ඕනෙම නැවුත් තටාංගණයකට එන්න පුළුවන් කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව. ඔන්න වගේ තත්ත්වයක් තමයි මේ ඇක්සා ගිවිසුම තුලින් ලබලා දීලා තියෙන්නේ. ඉතින් ඒකේ භයානකකම ගැන මම ගිහිල්ලා මේ රටේ දේශපාලඥයන්ට අපි වෘත්තිකයන් වශයෙන් ගිහිල්ලා මේ රටේ දේශපාලඥයන්ට පැහැදිලි කළ දිය යුතු නම් ඔබ විශ්වාස කරනවද මේ කියන කැබිනට් පත්‍රිකාව මේ රටේ දේශපාලඥයෝ කියවලා කියලා? ඔබට පේනවනේ දැන් අනතුර මේ රටේ තියෙන ප්‍රබල අනතුරක අපි ඉන්නේ. මොකද රට පාලනය කරන දේශපාලඥයන් රටේ සිදුවන දේවල් ගැන අවධානයක් නැහැ. ඔවුන්ට තියෙන්නේ ලොකුම ජීප් එක ගන්න එක කොහොමද? අර ග්ලැමර් එක ඒගොල්ලේ අර ප්‍රතාපවත්භාවය ලැබෙන කාර් එක ගන්න එක. නැති ප්‍රතාපවත්භාවය බාණ්ඩකින් ලබා ගන්න පුළුවන් කාර් එකක් ගන්න. ළමයි පිටරට යවන්නේ කොහොමද? ආරක්ෂක බටේ ගොඩාක් වට කරගෙන මැදින් ඇවිදින්නේ කොහොමද? අර ඒ වගේ පුදුම සහගත මේ ලෞකික දේවල් වලට නැඹුරු වෙලා රටට එන ගැහුවත් කමක් නැහැ වගේ මට්ටමක තමයි ඉන්නේ. ඉතින් ඇක්සා ගිවිසුමේ අර මේ අපරාධ පිළිබඳ අධිකරණ බලය ජුරිස්ඩික්ෂන් පවර් කියන එක කියන්නේ ස්ත්‍රී දූෂණයක් කරලා මිනිහෙක් මරලා ඕනයක් කරලා බොහොම නිදහසේ ලංකාවේ යන්න පුළුවන් කියන තත්ත්වය. ඔව් දැන් ඇක්සා ගිවිසුම දැන් ඊට පස්සේ අර අපි කිව්ව ප්‍රධාන කාරණා තුන සැපයීම්, ස්ථානගත වීම සහ භූමිය කියන එක. ඒකෙදි දැන් මේ කට්ටිය එනවනේ. ආවට පස්සේ මේ කට්ටියට නිදහසේ ඉන්න තියෙන්න ඕනේ. ඒකට නීතිය කියන එක බලපානවනේ. රටේ නීතියට යට වුණොත් මොකද වෙන්නේ? අපේ රටේ නීතියට යට වුණොත් ඔය කියන විදිහට ඉන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේගොල්ලෝ ඉන්න මේ සීමාවේ ජුරිස්ඩික්ෂන් එක. ඒ කියන්නේ නීතිය ඇමරිකන් නීතිය. අපරාධ අධිකරණ නීති විශේෂයෙන්ම. ඉතින් ඒක තමයි ඒගොල්ලෝ ඉල්ලලා තිබුණේ මේ නීතිඥ ඔෆිස් එක ඒ නීතිඥයන් මෙහි ඇවිල්ලා කටයුතු කිරීමේ අවසරයක් ලබා දෙනවා. ඕනේ වුණොත්. ඒකට තමයි මම හිතන්නේ අපේ නීතිඥවරු කොහොම කලබල වෙලා තිබුණා ඒක. එහෙම වෙලාද? ඒක ඔබේ වෘත්තීය මේ සංගම් කියන්නේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණට තමයි නැගිටවන්න වෙන්නේ ගිහිල්ලා. තියෙන තත්ත්වෙත් එක්ක. ඉතින් ඒ වගේ තත්ත්ව. එතකොට ඕකට හොඳම උදාහරණය තමයි අපි ගන්න දැන් මේ ඇමරිකාව දෙවන ලෝක යුද්ධෙදී ජපානයට බෝම්බේ දාලා ජපානය බොහොම අසීරු අඩියකට පත් කරා බොහොම ප්‍රබල රටක්ව තිබුණ ජපානයේ ඇමරිකාව ඉස්සරහා තනගාන තත්ත්වයට පත් කරා. ඒ එන්නේ පීඩිත තත්ත්වයට පත් කරනවත් එක්ක ඇමරිකාව ජපානයේ ඔකිනාව කියන දූපත තමුන්ගේ මිලිටරි බේස් එකක් විදියට යුද කඳවුරක් විදියට මේ අද ලංකාවට කරන්න යන දේම ජපානයට කරා එදා 1900
48 විතර 45 46 ඒ වෙලාවට ගියේ. එතකොට ඒකෙදි ඇති වුණා හරි මම එක සිද්ධියක් කියන්නම් උදාහරණයක් වශයෙන් අවුරුදු 13ක දරුවෙක් ගෑනු දරුවෙක්ව දූෂණය කරනවා ඇමරිකන් හමුදාවේ සෙබළු තුන්දෙනෙක්. මම මේ කියවපු කතාවක් කියන්නේ. එතකොට එහෙම දූෂණය කරාම ඒකට විරුද්ධව ක්‍රියා කරන්න ඇමරිකාව ඉඩ දෙන්නේ නැහැ. සෙබළු තුන්දෙනාට. මොකද අර තමුන්ගේ යුද බට යන්නේ ඒකේ මේව කරනවා. නමුත් ප්‍රබල ජනතා විරෝධයක් ප්‍රබල විරෝධයක් ඒ සඳහා මතු වුණාම කරගන්නම දෙයක් නැති පාර ඒගොල්ලෝ අධිකරණයට ඉදිරිපත් කරන්න ඉඩ දෙනවා. මොකද අර බටයෝ හිතනවා අර ළමයා මැරිලා කියලා. නමුත් ළමයා මැරිලා තිබුණේ නැහැ. ළමයා අඳුන ගන්නවා අර බටයෝ තුන්දෙනා. ඒ නිසා යන්නේ. එතකොට ඔවුන්ට අවුන අත්අඩංගුවට ගන්න ඉඩ දෙන්නේ නැහැ. අධිකරණයට යන්න එන එකත් අරගොල්ලෝ තමයි කරන්නේ. අපේ ලංකාවේ වගේ දෙයක් වුණා නම් රිමාන්ඩ් එකේ හරි දානවනේ කොච්චර මේ පොලිසිය ගැන අපිට ප්‍රශ්න තිබුණාත් හිරේ දානවනේ ජනතා බලපෑම වල හරියට එහෙම දෙයක් වුණේ අන්තිමට සිද්ධ වුණේ දඬුවම තමයි ඒක ඔප්පු වුණා. ඔප්පු වෙලා ඔවුන් පිටුවහල් කරනවා. දැන් එතරම් දරුණු අපරාධයක් කරපු මානව හිමිකම් ගැන කාන්තා හිංසනය ගැන මේ අපිට ලෙක්චර් දෙන රටේ අය අන්තිමට ඊටාත්ම සුළු ක්‍රමයකට මේ ප්‍රශ්නේ විසඳ ගන්නවා. දෙවන උදාහරණය තමයි පැනමා රට. පැනමා වල 1903 දී පැනමා රටෙන් අයිති කරගන්නවා ඒගොල්ලන්ට පැනමා වල භාවිතා කිරීමේ මේක. එතකොට අවුරුදු 99ක ලීස් එකකට මේක ගත්තාම දෙන්නේ නැහැ. දෙන්නේ නැතුණාම ජනතා විරෝධය මේ සිවිල් ජනතාව තමුන්ගේ රටේ සම්පතක් ගැන යොදන කොහොම හරි මේක UN එකෙත් මැදිහත් වීමෙන් මේක දෙන්නම් වගේ දෙනවා. නමුත් ඒකට රටේ ජනාධිපති කෙනෙක් ප්‍රබලව හඬක් නගනවා ඒක තමයි. ජනාධිපති හෙලිකොප්ටරෙන් යනකොට කඩාගෙන වැටලා මැරෙනවා. ඉතින් ඒකට විචාරකයෝ කියනවා මේක CIA එකකින් සිදු කරපු කාරණයක් කියලා. ඊට පස්සේ පහුවෙලා තව ජනාධිපති කෙනෙක් මේ සම්බන්ධයෙන් ජනතාවත් එක්ක මේ ඇමරිකා මැදිහත් වීම සම්බන්ධයෙන් ප්‍රබල කාරණයක් මතු කරනවා. ඒ ජනාධිපතිතුමාට අන්තිමට සිදු වෙනවා කුඩු විකුණන චෝදනාව යටතේ ඇමරිකානු හිරගෙදර නිවාස අඩිස්සට යන්න. ඉතින් මෙන්න මේ වගේ තමයි ඔය ආවහම සිදුවෙන නීතිය. ඒ නිසා ඔය නීතිය ගැන කතා කරොත් ආයේ මේකේ සැක සංකා මතු කරන්න දෙයක් නැහැ. ඔකේ ක්‍රියාත්මක වෙන්නේ ඇමරිකන් නීතියම තමයි. මට සැකයි ඊට කාලයක් ගිහිල්ලා ලංකාවේ ඇමරිකන් නීතිය ක්‍රියාත්මක වෙන තැනට පත් වේවි කියලා. අපේ කට්ටිය කියේ මේක හොඳයි කියලා. දැන් තියෙන තත්ත්වෙත් එක්ක. මේමයි කියයි. මේ යන විදිය. දැන් මේ අපේ සංවාදික එක මේ තර්කානුකූල කඩයිමකටත් ගේන්න දැන් අර ඔබ පැනමාව ගැනත් කියපු නිසා අපි නැවත වතාවක් ඊටාම කෙටි කාලයක් ඇතුළත මේ සාකච්ඡාව කරමු. ඔබ සහ ඔය මේ ඔබේ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ තවත් සගයොත් එකතු කරගෙන ඔය ගැනම අපේ සාකච්ඡාව එක තැනකට ගේන්න දැන් ඔබ කරුණාසේන හෙට්ටිආරච්චි ගැනත් කියපු නිසා දැන් ඔහු ආරක්ෂක මේ අමාත්‍ය හිටපු ලේකම්වරයා දැන් ඔහුගේ කතාවෙන් ඉක්බල් අතයස්ගේ සන්ඩේ ටයිම්ස් පත්තරේ ලිපියෙන් කියවෙන්නේ ඔහුට දැඩි පීඩනයක් එල්ල වුණා කියලානේ මිනිස්සුන්ට හිතනනේ පවුමි මිනිස්සයා වගේ එකක්. ඇත්ත කතාව තමයි කරුණාසේන හෙට්ටිආරච්චි දැන් ඉන්නේ ජර්මනියේ තානාපති වෙලා. එතකොට මේ අපි කිව්වොත් එහෙම නිලධාරියෙකුට පීඩනයක් එල්ල කෙරුවා ඒ නිසා මේක වුණා කියලා ඒක හිතන්න බැරි එකක් නේ. ඒක විය යුතු නෑනේ. එතන මම යෝජනා කරන්නේ මේක ඔබ නෙවෙයි මම යෝජනා කරන්නේ දැන් මේ අතයස්කි ලිපියේ තියෙනවා ඒ දවස්වල කරුණාසේන හෙට්ටිආරච්චි ඇතුළු ආරක්ෂක ලේකම්වරු 3 දෙනෙක් ගැන කියවෙන ඒගොල්ලෝ බාර්වල බිබී තියෙන්නේ. ඔය ලිපි තියෙන එක තනක් ලිපි කීපයක් තිබුණා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ උන් මේ හතර ගාතේ බීලා වැටිලා ඉන්නවා හමුදා නිලධාරීන් එක ප්‍රධානීන් එක බොනවා ඒ කාලේ. ඒ දඩාවතේ යන අතරේ මේක වෙන්නේ. ඉතින් දැන් ඔහුට විශාල මේ වරදානයක් ලැබිලා තියෙනවා ජර්මානු තානාපති. ඔය සන්ඩේ ටයිම්ස් පත්තරේම තියෙන මේ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන කරුණාසේන හෙට්ටිආරච්චිගෙන් අහනවා මොකක්ද උනේ කියලා දැන් දන්නේ නැහැ මොකද දෙන්නම hina වෙනවා ඒ ගැන කතා කරලා. ඒකක් තියෙනවා අතයස් ලියලා. එතන මේ සියල්ල බැලුවම ලැජ්ජ හිතෙනවා. මොකද්ද ඔබේ දැන් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණත් ඉලක්ක කරගෙන මේ අත්සන් කරන්න තිබෙන નિયમિત සෝෆා ගිවිසුමත් ඉලක්ක කරගෙන මම කැමති මේ සංවාදික තැනකට ගේන්න අපිට කතා කරන්න දේවල් තියෙන පැය ගණන්. ගොඩාක් තියෙනවා කියන්න. දැන් එතෙන්දී මම මෙන්න කතාව අර අපේ පරිච්ඡේදයේ එතකොට දැන් ඔන්න X1 අස්සම් කරලා සැපයීම් ප්‍රශ්නේ විසඳගත්තා. දැන් ඊළඟට හමුදාව ස්ථානගත කරන්න එපා. එතකොට හමුදාව ස්ථානගත කිරීම සඳහා තමයි සෝෆා කියන ගිවිසුම ඉන්නේ. සෝෆා කියන ගිවිසුමෙන් කරන්නේ ස්ථානගත කිරීම සිදු කරන ආකාරය ගැන නීතිමය තත්ත්වයන් විසඳගෙන පරිපාලන තත්ත්වයන් විසඳගෙන. ඒකට සෝෆා එනවා. ඊට පස්සේ සිද්ධ වෙනවා දැන් ස්ථානගත කරන්න භූමිය එපේ.
භූමිය ලබා ගැනීම සඳහා තමයි මේ MCC කියන ගිවිසුම එන්නේ. ඒතර ඕවා දැන් මේ ඉදිරියට එන්න තියෙන ඒවා. එතකොට මේවා ඇවිල්ලා ඔවුන් බොහොම කරදරයකින් තොරව තමුන්ගේ කලාපයක් අර මම ඉස්සෙල්ලා සිටියේ පෙන්වුවේ කලාපය කරදරයකින් තොරව භූමියත් එක්ක තමුන්ගේ නීතිය යටතේ තමුන්ට අවශ්‍ය තරම් හමුදාව මේ රට තුල ස්ථාපිත කරලා ඒ ඇමරිකානු කඳවුරක් ඇති කිරීමේ කාර්යය ඒ පරිච්ඡේදය අවසන් කරනවා. ඒක තමයි මේ කතන්දරේ ඒ පරිච්ඡේදය වෙන්නේ. නමුත් ඔවුන් මම අර කිව්වා think tank එකකින් මේක කරන කතාවක්. ඔවුන් මේක කරනකොට දකිනවා ප්‍රබල ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි රටේ නීතියක් තියෙනවා. ඒ රටේ නීතියට අනුව ඉඩම් අත්පත් කර ගැනීමේ ගැටලුවක් එනවා. මොකද මේ රටේ 84%ක ප්‍රමාණයක් භූමිය අයිති රජයට. රාජ්‍ය ආයතන වලට එක රාජ්‍ය ආයතන වලට අයිති. ඒ වගේම අර ස්වර්ණ භූමිය ඔප්පු ඒ වගේ දීලා අපි දන්නවා මහවැලි කලාපේ ඔය කියනකොට මහවැලි කලාපේ ගොඩක් ඉඩම් අයිති වෙනවා. ආය වෙනවා. ඒකට අර ස්වර්ණ භූමි ඔප්පු එහෙම දෙනකොට අපේ ඔය DSA නායක මහත්තයා වගේ අය බොහොම කල්පනාකාරීව කටයුතු කළා. ඒවා දීලා තියෙන්නේ විකුණන්න බැරි නීති රීති යටතේ. ඒවා පැවරීමක් විතරයි කරන්න පුළුවන් තමුන්ගේ પરම්පරාවට. ඉතින් මේ වගේ සෑහෙන හිතලා ඒ කාලේ හිටපු දේශපාලඥයන් කොච්චර වුණත් කල්පනා කරලා තියෙනවා රටක ප්‍රගමණය ගැන. මේ දැන් ඉන්න අයට හෙට දවස පේන්නේ නැහනේ. ඒ වගේ ගැටලුවක් අපිට තියෙනවානේ. ඉතින් නමුත් ඒ කාලේ එහෙම වෙලා තියෙනවා. මම මේ දේශපාලඥයා හොඳයි කියන එක හරිය දේශපාලඥයා වර්ණනා කරන එක නෙමෙයි. නමුත් ඒ කාලේ යම් කිසි දෙයක් හිතලා තියෙනවා අඩුම ගන්න. ඉතින් එහෙම ඒක නිසා ගැටලුවක් එනවා මේ ඉඩම් අත්පත් කර ගැනීම. ඒක ප්‍රබල ගැටලුවක් විදියට දකිනවා. ආරංචියක් තියෙනවා අල්ගේගහ මන්දිරේ විදේශීය නීති විශාරදයන් රැස් වෙලා ඉන්න ඔෆිස් එකක් තියෙනවා කියලා. ඉතින් කට්ටිය කියන්නේ ඕකේ ඉඳන් තමයි මේවා සැලසුම් කරන්න කියලා. ඒකේ හරි වැරද්ද මං හිතනවා රටක් වශයෙන් සොයා බැලිය යුතුයි කියලා. ඉතින් එතකොට ඒගොල්ලෝ අඳුර ගන්නවා මේ නීති ප්‍රශ්නේ. අන්න ඒ නීති ප්‍රශ්නේ විසඳන්න තමයි දැන් ගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ එක පනතක් පාර්ලිමේන්තු ගත කරලා තියෙනවා. ඒක තමයි ඉඩම් අතිවිශේෂ විධිවිධාන පනත. ඊට පස්සේ එකක් එනවා ජාතික ඉඩම් බැංකු පනත. මේ පනත් දෙකේ තියෙන නීති රීති මගින් මේගොල්ලෝ ඉඩ පහසුකම් සලසනවා මේ භූමිය අත්පත් කරගැනීමේ කාර්යයට ඉඩ දෙන්න. මොකද තිරිකුණාමලේ ඉඳලා මේ කොළඹට එන කොරිඩෝ එකේ ඒ තීරුවේ අඩි කිලෝමීටර් 200ක් පමණ දිග තීරුවක් අක්කර ලක්ෂ 12ක් පමණ භූමියක් අත්පත් කර ගැනීමට අවශ්‍යයි කියලා තමයි මයුරු ගුණවංශ මහත්මයා ජනාධිපති ලේකම්තුමා ජනාධිපති නීතිඥතුමා ඉදිරිපත් කළා තියෙන කරුණ අනුව. ඒත් මෙන්න මේක අත්පත් කර ගැනීමට ක්‍රමවේදයක් අවශ්‍යයි. ඉතින් බාධකේ ඉවත් කළා ඒ ක්‍රමවේදයේ පහසුකම් සැලකීම සඳහා තමයි මේ ඉඩම් පනත් දෙක එන්නේ. නැතුව මේ මිනිසුන්ට ඔප්පු දෙන්න කරන්නා වූ කාරණයක් නෙමෙයි මේක. ඊළඟට දකින්න කාරණේ තමයි අපි දන්නවා මේ රටේ වෘත්තීය සමිති, වෘත්තීය වේදීන්, ඒ වගේම ඔබ වැනි සිවිල් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් රටට ආදරය කරන පිරිසක් ඉන්නවනේ. චම කොච්චර කරත් මේගොල්ලෝ මේ කොච්චර මොන විස බීජ දැම්මත් මොන වරදාන දුන්නත් ඕවට නැමෙන්නේ නැතුව මේ රට ආරක්ෂා කරන පිරිසක් ඉන්නවා මේ රටේ. ඒ මිනිස්සු බොහොම තමුන්ගේ වැඩක් කරගෙන ඉන්නවා. නමුත් රටට අනතුරක් වෙන්න තියෙන වෙලාවට මොනෑම ක්‍රමයකින් අවදි වෙනවා. ඒකයි මේක මේ පින්වන්ත භූමියක් කියන්නේ ඒකයි. ඉතින් අන්නේ කට්ටිය අවදි වෙන වෙලා මේ කාර්යයට බාධා කරන එක වළක්වන්න එපේ. නැත්තම් මේක කරගෙන යන්න බෑ. අනිවාර්යෙන්. දෙලක් වෙනවනේ. ඒක වළක්වීම සඳහා තමයි මේ ලස්සන නමක් දාලා ප්‍රතිතස්ත පනත කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් කියලා එකක් එනවා. කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් එකේ වචනයක් පාසා මට කියන්න පුළුවන්. ඒකේ හරය කිව්වොත් එහෙම මේ ත්‍රස්ත ප්‍රතිත්‍රස්ත කියන මේ ත්‍රස්තයන් වළක්වන්න හදපු පනතක් නෙමෙයි. අහිංසක සිවිල් අපි වගේ මේ රට වෙනුවෙන් යමක් කතා කරන අයව ත්‍රස්තවාදීන් කියලා නම් කරන්න පුළුවන් වගන්ති ටික තමයි ඒකට ඇතුල් කරලා තියෙන්නේ. නැත්තම් අපේ ත්‍රස්ත විරෝධී පනතක් දැනුත් තියෙනවා. අවුරුදු 30ක යුද්ධයක් ඉවත් කරේ ඒ පනත තුලින්. ඒ නිසා යුද්ධයක් ඉවර කරන්න ආය ආර්ථික ප්‍රතිත්‍රස්ත පනත් උනේ නැහැ. ත්‍රස්තවාදී යුද්ධයක් අපිට ඒකට හොඳට අවුරුදු 30ක ඒ කාර්යය බොහොම හොඳට ඉවර කරපු පනතක් තියෙද්දි මේ ප්‍රතිත්‍රස්ත පනතක් ගේන්නේ ඒක වගන්ති අපි වෙනම දවසක ගැන කතා කරමු. වගන්ති අනුව පැහැදිලිව පේනවා මේ රටේ ඇමතිවරයෙකුට පුළුවන් ඔබතුමාව අද රැයට ත්‍රස්තවාදියෙක් කරන්න. ඒ වගේම ඔබතුමා සාමාන්‍ය ත්‍රස්තවාදියෙක් වෙලා නතර වෙන්නේ නැහැ. ඔබතුමා ජාත්‍යන්තර ත්‍රස්තවාදියෙක් බවට පත් වෙනවා.
ඊට පස්සේ ඔබතුමා ඒකෙන් ගැලවෙන්න ඔබේ ජීවිත කාලයේදී පුළුවන් වේද කියන එක මට තේරෙන්නේ නැහැ. යන්නේ වගේ භයානක පනතක් ගේනවා මේවට එන ප්‍රතිවිරෝධ නවත්තන්න. දැන් ඔබට පේනව නේද මේ ලොකු කතන්දරේ පරිච්ඡේදයේ පෙළ ගැහිලා තියෙන හැටි. ලස්සනට X එනවා. ඊළඟට සෝෆා එනවා. ඊළඟට MCC එනවා. ඒවැය තියෙන බාධක වළක්ව ගන්න ඉඩම් විශේෂ විධිවිධාන පනත එනවා. ඉඩම් බැංකුව එනවා. ප්‍රතිශස්ත විරෝධී පනත් එනවා. තව ඉස්සරහට ඇති මේගොල්ලෝ ලයින් අප් එකේ එන්න ඕනේ දේවල්. මේ සියල්ල එකතු කරලා බොහොම ලස්සනට කලින් සැලසුම් කරපු සැලැස්ම අපේ රට තුල කරදරයක් නැතුව ක්‍රියාත්මක කරගෙන. එතනම සම්බන්ධයි මාධ්‍ය සහ අන්තර්ජාලයේ මර්ධනය කරන වැඩසටහනකුත් එනවා. ඇත්තටම මර්ධනය කරනවද නැත්නම් සල්ලි වලට ගන්නවද කියන එකත් අපි හිතන්න ඕනේ. අනිවාර්යයෙන්. බලන්න මේ රටේ අද තියෙන ඔය සිවිල් සංවිධාන කියන සමාන සංවිධාන. අපේ රජයේ වෛද්‍යදානික සංගමේ සභාපතිතුමා මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයට සයිටම් තුලින් ඇති වෙන බලපෑමට විරුද්ධව අපි ප්‍රබල හඬක් නැගුවා. ඒ මොකද සුදුසුකම් නොලත් නිසි පුහුණුවක් නොලත් වෛද්‍යවරයෙක් බිහි වුණොත් ඒ වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගන්නා වූ රෝගියාට ඇති වෙන ඉරණම ගැන හිතලා තමයි අපි ඒක කරන්නේ. මොකද ඒ වෛද්‍යවරයෙක්ගේ සිදුවිය යුතු ගුණාත්මක භාවය බිඳ වැටුවොත් අපි ගොඩාක් ශේෂ්ත්‍රයෙන් බිඳ වැටලා තියෙන්නේ මේ වෙනකොට අඩුම ගානේ ඒකවත් බේර ගන්න අපි බොහොම ක්‍රියාශීලී මැදිහත් වීමක් කරා. මේ මැදිහත් වීමක් කරනකොට මේ ප්‍රසිද්ධ රැලියක කරපු අදහස් ප්‍රකාශ කිරීමක් මූලික කරගෙන මේ රට වෙනුවෙන් කතා කරනවායි කියලා හඳුන්වනු ලබන මහාචාර්ය සරත් විජේසූරිය මහත්මයා ගිහිල්ලා අනුරුද්ධ පාදනීය විශේෂඥ වෛද්‍යතුමාට එරෙහිව නඩුවක් දානවා උසාවියට අපහාස කරයි කියලා. මේ කිසිම සම්බන්ධයක් නැති කාරණයක්. එතුමාට අපහාස කරෙත් නැහැ. එතුමාට ඒක අදාළත් නැහැ. එතකොට මොකක්ද ඒ කරන්නේ? අර ක්‍රියාශීලීව මැදිහත් වෙලා හිටපු කෙනෙකුට විරුද්ධව කටයුතු කරන්නේ මේ රටේම උගතෙක්. උගතෙක් වගේ කෙනෙක්. ඒ කියන්නේ ඒවනම් කරන්නේ අර ඩොලර් කටට දැම්මහම වෙන වැඩේ තියෙන්නේ. ඒ වගේ කියන්නේ බැරි වුණාට. දැන් ඊට පස්සේ අපි දකිනවා සිවිල් සමාජය කියලා බිහි වෙනවා. සාධාරණ සමාජ කියයි, පුරවැසි පෙරමුණු කියයි, මන්ද නැහැ විවිධ නම් වලින් එනවා. නමුත් ඔය වෙයි ඉන්න කට්ටිය දිහා බලන්න. එකම කට්ටිය විවිධ නම් වලින් ඇවිල්ලා ඔබ කියනවා වගේ ඩොලර් වලට වෙන්න පුළුවන්, වරදාන වලට වෙන්න පුළුවන්. මම දන්නේ මොනවටද කියලා. නමුත් කරන කර්තව්‍ය ලිට්‍රෝ වගේ එකකින් ඉන්නේ ඩොලර් නෙවෙයිනේ. අපේම සල්ලි මුදල් රුපියල්. එතකොට ඒවා. එතකොට ඒවා මූලික කරගෙන දැන් මේ කරගෙන යන ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔබ හිතන්නේ මේ රටේ ජනතාවට තේරෙන්නේ නැහැ කියලා. ඔවුන්ට ඒක අවබෝධ කරගන්නේ නැහැ. ප්‍රශ්නයක්. ඉතින් එන්නේ වන් තත්වයක අපි ඉන්නේ. ඒ කියන්නේ හරිම ප්‍රබල ගැටලුවක් මැදිහත් වෙලා තියෙනවා අපිට මේ කලින් සැලසුම් කරපු හරියට කාලෙට ප්ලෑන් කරපු සූක්ෂම විදියට කරපු කතන්දර පොතක පරිච්ඡේද පෙරලෙනකොට අපේම රට ඇතුලේ මාධ්‍යවේදීන් උගතුන් දේශපාලඥයන් විලිබා ගනිමින් ඔවුන් අවශ්‍ය තැනදී පාවිච්චි කරමින් ජනතාව නොමග යවමින් අර මං ඉස්සෙල්ලා කිව්වා අපේ රටේ සංස්කෘතිය මගින් බිහි වෙච්ච අර හොඳකම කියන එක අවභාවිතා කරමින් ඉතාමත්ම ලැජ්ජා සහගත ක්‍රියාවලියක නිරත වෙනවා. ඒක ඇමරිකාවට අලුත් දෙයක් වෙන්න බෑ. මොකද ඇමරිකාව කියන රට අල්ලගත්ත විදිහත් අපි දන්නවනේ. අර අපි අහලා තියෙන කතාවක් අර රතු ඉන්දියානුවන් සමූල වශයෙන් මේ ඝාතනය කරන්න අර ජැකට් වලට වසූරියෙන් මේ විස බීජ දාලා ඇඳුවා කියලා මං අහලා තියෙනවා. ඉතින් ඒව ඇත්ත නම් ඉතින් ඒගොල්ලෝ ගැන කතා කරන්න දෙයක් නැහැ. මම කියන්නේ මේ අපේ රටේ මිනිස්සු ටික ඉපදුනේ රටනේ. මැරෙන්නෙත් මේකනේ බොහෝ දුරට. ඉතින් අපේ දූ දරුවන්ට මේක දෙන්න ඕනේ නැද්ද? අද කාලේ හිටියාම ඇතිද? තියෙන ප්‍රශ්න අපි අනිවාර්යයෙන්ම ඉතාම ඉක්මනට මුණ ගැහෙනවා. අපි ඔබට පොරොන්දු වෙනවා. ඉතාමත්ම කෙටි කාල පරාසයක් තුළ ඔබ සහ තවත් ඔබේ සංගමයේ අපි ඔබත් එක්ක ඉන්න වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ විවිධ වෘත්තිකයන් එක්ක මේ සංවාදයේ ඉස්සරහට ගෙනියමු. ඉක්මනටම ඔබවත් මුණ ගැහෙනවා. දැන් 4 වෙනිදා ජූලි 4 වෙනිදා ඇමරිකානු නිදහස් දිනය. ඇමරිකානුවන්ගේ තේමාව තමයි ට්‍රම්ප්ගේ පාලනය තමයි සැලියුට් ටු ඇමරිකා. ප්‍රශ්නේ තියෙන්නේ අපේ අයත්
සෙලියුට් ටු ඇමරිකා, එක්ක සෙලියුට් ටු ඉන්දියා, එක්ක සෙලියුට් ටු චයිනා. ඒකයි ප්‍රශ්නේ. සෙලියුට් ටු ශ්‍රී ලංකා කියන දවසක් වෙනුවෙන් අපි සටන් කරනවා. අනිවාර්යයෙන්ම ඉක්මනින්ම ඔබ මුණ ගැහෙනවා. අරගලයට එකතු වෙන ඔබට ජය. නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි. Transcends Party Politics.